समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो අයං බදන්තා සාධු සාධු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය අපිට මේ යුගයේ සුලභව ඇහෙනවද නැත්නම් දුර්ලභයිද ධර්මය අපිට සුලභයි දැන් මේ බෞද්ධ නාලිකාව ඔස්සේත් අපිට ධර්මයේ ගොඩාක් සුලභයි. ඒ කියන්නේ ධර්මයේ උදෙසා රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, පුවත්පත් දැන් තියෙන ඕන තරම්. එතකොට මෙච්චර ධර්මයේ සුලභ වුණත් මිනිස්සුන්ගේ පිරිහීමේ වෙනසකුත් නැහැ නේද? මිනිස්සුත් එන්න පිරිහෙනවා. අපිට වර්තමාන පින්වත්නි පුවත්පතක් ගත්තත් සමහර කාරණා නිකන් අහන්නත් හිරිකිතයි. ඒ තරමටම පිරිහිච්ච කරුණු අපිට අහන්න ලැබෙනවා. මේකට එක එක්කෙනා හේතු කියයි. ඔබ හිතන්නේ මෙච්චර ධර්මයේ සුලභ වෙලත් මිනිස්සු මොකෝ මේ තරම්ම පිරිහිලා තියෙන්නේ. එක එක්කෙනාට එක එක දේ හිතෙන්න පුළුවන්. ඒකට මේ මගේ මතයක්වත් ඔබේ මතයක්වත් නෙමෙයි යෝනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඇයි මේකට හේතුව කියලා විමසලා බලමු. මා දකින්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ තුන් දකින්න මහා ශාස්ත්‍රඥ වහන්සේ නමක් උන්වහන්සේගේ දේශනා තුළ තියෙනවා අනාගතයේ සිද්ධ වෙන දේත් පැහැදිලිව පෙන්වලා දීලා. ඉතින් අනාගතය තුළ සිද්ධ වෙන දේ හරි මනාකොට निराවුල්ව පෙන්වපු වටින දේශනාවක් තමයි චක්‍රවර්ති සීහනාද සූත්‍රය. මේ දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහීමත් එක්ක තියෙන ප්‍රශ්නයක් මේක. දැන් අපි මේ මිනිස්සු ඇයි පිරිහෙන්නේ කියන එක කෙලින්ම අපිට දැනගන්න පුළුවන් කරුණ මේ දේශනාවේ තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ මෙහෙම බැහැලා ආයුෂ 10ටම බහිනවා කිව්වා. ඒ ආයුෂ 10ට බහින යුගයේදී කුසල් කියන වචනයක්වත් ඇහෙන්නේ නැහැ කිව්වා. ඒ කාලෙට කවුද කියලා අහන කුසල් කරන්නේ. එහෙනම් එවැනි යුගයකට දැන් අපි අඩිය තියදී යනවා. ඒකේ තේරුම මේ පිරිහෙන යුගය. ඒක අපිට ධර්මයේ උදෙසා රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, පුවත්පත් බිහි වුණත් වෙනස් කරන්න බෑ ආයුෂ 10 යුගයේ. එහෙම වෙනස් කරත හැකි නම් චක්‍රවර්ති සීහනාද සූත්‍රය බොරුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ යමක් වෙනවා නම් ඒක ඒ විදිහටම පෙන්වන ශාස්ත්‍රඥ වහන්සේ නම. අපිට කරන්න පුළුවන් මේකෙන් එක දෙයයි ඒ ආයුෂ 10ට බහින එක ටිකක් ප්‍රමාද කරන්න පුළුවන් ඉච්චරයි. නවතින්නේ නැහැ. දැන් මේ යුගයේ ඔබ හිතන්නේ සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ආයුෂ කීයක් වගේද? සාමාන්‍යයෙන් මේ යුගයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60යි 70යි 80යි ඔය වගේ තමයි යන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වගේම ආයුෂ සාමාන්‍ය ආයුෂ තිබුණා. හැබැයි ඒ කාලේ මිනිසුන්ගේ සාමාන්‍ය ආයුෂ ඔය වගේ 60යි 70යි 80යි නෙමෙයි. එදා සාමාන්‍ය ආයුෂ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේදීම පෙන්නවා සාමාන්‍ය ආයුෂ 100යි. එතකොට එදා 170ට විතර ආවා කියන්නේ මේ අවුරුදු 2000 ගානක් තුළ කොච්චර බැස්මක් ඇවිල්ලාද? අවුරුදු 30ක විතර බැස්මක් තියෙනවා මිනිසුන්ගේ ආයුෂවල. එක එක්කෙනා එක එක දේ කියයි. සමහර වෙලාවට වෛද්‍යවරු කියයි බය වෙන්න දෙයක් නෑ. දැන් මිනිසුන්ගේ ආයුෂ ආයි වර්ධනය වෙනවා විවිධ දේ කියන්න හදයි. නමුත් කවුරු මොක කිව්වත් මිනිසුන්ගේ ආයුෂවල බැස්මක් තියෙනවා. ඒක ඔය වෛද්‍යවරු නොදන්නා දේත් ඔය තුල තියෙනවා. මොකද මේක මේ නලයකට මේ අවබෝධ කරගන්න බැරි භාවනාව තුළින්ම අවබෝධ වෙන කාරණයක්. ඒ තමයි
ඇතම් යුග තියෙනවා. ඒක මේ අවුරුදු දහස් ගානකින් එහා එකක් නෙමෙයි. කෝටි ගානකින් එහා. ඒ යුගවල පින්වත්නි මිනිස්සුන්ගේ ආයුෂ තිබුණ 80000ක්. අපිට හිතා ගන්නවත් බෑ. ඒතර 80000ක ආයුෂ 10 දක්වා බැහැගෙන දැන් එන අතරේ අපි ඉන්නේ ඊට ආසන්න තැනක. 60 70 80 හරිය. මේක මේ විදිහට 10ට බැස්සට පස්සේ ආයතන දිගටම 10 තියෙන්නෙත් නැහැ. ආයතනයක් 80000ට වර්ධනය වෙනවා. දැන් මේ යුග දෙකක් 80000 සිට 10ට බහින යුගයයි 10 සිට 80000ට බහින යුගයයි. මේක හොඳට අවබෝධ කරගන්න ඔබ. ඒ තමයි අර බහින යුගයේදී මිනිස්සු එන්නෙන්න අකුසලයට එකතු වෙන යුගය. එන්නෙන්න අකුසලයෙන් වැඩි වෙන යුගය. නගින යුගයේදී එන්නෙන්න කුසලයෙන් වැඩි වෙන යුගය. ඒ මිනිස්සු කුසලයෙන් ටික ටික දියුණු වෙවි ඒ කියන්නේ මේ પરම්පරාවට වඩා ඊළඟ પરම්පරාව කුසලයෙන් වැඩි. එවැනි යුගයක් 10 සිට 80000 දක්වා යන යුගයේදී. දැන් අපි ඉන්නේ ඒකේ එහෙනම් අනිත් පැත්ත. ඒකට පැහැදිලි කොච්චර නිරන්තරේ ධර්ම ඇහුණත් මිනිස්සු ඇයි වනාන්තරේ ඉන්නේ එහෙනම් මේ පිරිහෙන යුගය තුල යන නිසා. මේ යුගයේ සම්බන්ධව පින්වත්නි ගත්තොත් මිනිස්සු සාමාන්‍යයෙන් 60 70 හිටියට උපරිමේ ඉන්නවා 100ක් 110කට ටිකක් කිට්ටු වෙන. බුදුරජාණන් වහන්සේගේ කාලේ උපරිමේ හිටියා 120 සිට 160 දක්වා. එච්චර දීර්ඝ ආයුෂ ඒ කාලේ තිබුණා. දැන් මේ ආයුෂ බැස්ම ඇයි බහින්න හේතුව? ඇයි ඔච්චර මිනිසුන්ගේ ආයුෂ බහින්නේ වර්ධනය වෙන්නේ? හේතුව මොකද්ද? ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ අදාලා අකුසලයට එක්ක ආයුෂ බහිනවා, කුසලයට එක්ක ආයුෂ වර්ධනය වෙනවා. දැන් ආයුෂ බැහැ යනවා කියලා කිව්වේ එහෙනම් මේ යෝගයේ අකුසලයට එක්ක අපි එකතු වෙන නිසා ඒවා කාලෙන් කාලයට එක එක අලුත් අකුසල ආවා. දැන් අතීතයේ ටික ගැන කතා කරන්න යනවනම් 80000 සිට මිනිස්සුන්ගේ ආයුෂ බැහැගෙන එන ක්‍රමයක් තියෙනවා. ඔය 80000 යෝගයේ මිනිස්සු තුළ අකුසල කියන්නේ මොනවද කියලා නැති කාලයක් තිබුණා. 80000. ඒ කාලෙට මිනිස්සුන් වගේම රාජ්‍ය පරිපාලකයොත් රජවරුත් හරි පුදුම විදිහට ධාර්මික යෝගයක් 80000 දී තිබුණා. දල්හ නේමි කියලා එක රජ කෙනෙක් මේක හරි පැහැදිලි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. එතුමාගේ වැඩපිළිවෙලත් එක කිසිම ආයුධයක් ඕනේ නැලු රාජ්‍ය පාලනය කරන්න. ඉතින් එවැනි යුගයක් ඊළඟ પરම්පරාවත් ගෙන එමින් ඒ පුතාලත් රජකම හරියට කරගෙන එමින් පස්සේ කාලෙක මොකද උනේ? ඔක වෙනස් වෙලා ගියා. එක රජ කෙනෙක් මේ රාජ්‍යයටපත් වුණා. එයා සම්පූර්ණයෙන්ම අර මේ තාත්තලා සීයලා කරගෙන ආපු රජ ක්‍රමය අයින් කරලා දැම්මා. එයාට ඕන විදිහට එයා ඒක වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා මොකද කළේ? දස රාජ ධර්මයක් තියෙනවා. ඒ දස රාජ ධර්මයේ පැත්තකට දාලා එයාගේ වැඩපිළිවෙලට කටයුතු කරද්දී මිනිස්සු ඔන්න වෙනස් වෙන්න ගන්නවා. මේකේ ස්වභාවය කෙටියෙන් ඔබට මතක් කරන්නම්. දුප්පත් අයට ධනය දෙන එකක් තියෙනවා දස රාජ ධර්මයේ තුල. ඒ කියන්නේ රජතුමාගේ යුතුයකමක් එක දුප්පත් අයට උදව් කළ යුතුයි, දුප්පත් අයට ආධාර කළ යුතුයි. දැන් මේ රජතුමා ඒකත් නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ එකපාරට අර දුප්පත් පිරිස පුරුදු වෙලා ආපු ක්‍රමයක් තියෙනවා. ඒ අයට ඒක නැවැත්තුවම ඒගොල්ලන්ට කරන්න කියන කිසි දෙයක් බෑ. ඊට පස්සේ සමහරවිට ඒ ගෙවල් වල ඉන්න මේ ස්වාමි පුරුෂයාට හරි දුකයි. මේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. බලාගෙන ඉන්න බැරි කොට මොකද උනේ? හොරගම් කරන්න පුරුදු වුණා. මේක මේ නිකන් සුරංගනා කතාවක් කියලා හිතන්න එපා. මේ අතීතයේ මිනිස් යුගයේ සිද්ධ වෙච්ච සත්‍ය සිද්ධියක් මේ කියන්නේ. ඒතර මිනිස්සු ඉස්සෙල්ලම පුරුදු වෙච්ච අකුසලයේ ඔන්න හොරකමයි කිව්වා. කිසිම අකුසලයක් කරන්න කලින්. එහෙනම් දැන් අද අපි මේ එක එක අකුසල අතර මතක තියාගන්න මිනිස්සු කරපු මුල්ම අකුසලය මොකද්ද? සොරකම. ඇයි සොරකම කළේ? දුප්පත්කම හින්දා. ඒකට එකක් පැහැදිලි මේ මිනිස්සු අකුසලයට නැඹුරු වෙලා තියෙන්නේ මොකක් හින්දාද? ඔව් දුප්පත්කම හින්දා. එයින් පස්සේ තමයි මේ ගමන සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. හොරගම් කරාම හොරාව ගෙන රජතුමා ළඟට. ගෙනාවට පස්සේ රජතුමා අහනවා ඔබ හොරගම් කළාද? බොරුවක් නෑ. කෙලින්ම කියනවා එහෙමයි ස්වාමීනි. ඇයි හොරගම් කළේ කියලා අහනවා. එතකොට කියනවා ස්වාමීනි දුප්පත් හින්දා කන්න මේ විදිහක් නෑ. එදා වේල හොයාගන්න විදිහක් නෑ ස්වාමීනි. ඒ නිසායි කිව්වා. බඩගින්න නිසායි කිව්වා. දැන් රජතුමා ඊට පස්සේ ආධාර දීලා කියනවා හරි එහෙනම් මේ ආධාර වලින් ඔබ යැපෙන්න ආයි හොරකම් එපා. හරි ස්වාමීනි කියලා සලිත් අරගෙන යනවා. දැන් ওই විදිහට එක හොරෙක් දෙන්නෙක් හොරකම් කරලා එද්දී රජතුමා ආධාර දෙනකොට රටේ කතාව පැතිරලා ගියා ටක් ගාලා. කොහොමද? අන්න රජතුමා හොරකම් කළොත් සල්ලි දෙනවා. ඊට පස්සේ හොරු වැඩි වෙන්න ගත්තා.
හුරු වැඩි වෙනකොට රජතුමාට රාජ භාණ්ඩාගාරයේ දැන් මේක මහා බරක් කියලා තේරුණා. ඊට පස්සේ රජතුමා කල්පනා කළා මේකට පිළියමක් යොදන්න ඕනේ. ආයුධ හැදෙව්වා. ආයුධ හදවලා ඊළඟට ගේන හොරාගෙන් අහනවා හොරකම් කළාද? එහෙමයි ස්වාමීනි කියනවා. කෙලින්ම මරන්න නියම කරනවා. ඔන්න දෙවෙනි අකුසලේ ඝාතනේ. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් කොහොම මරාගෙන යනකොට ආයෙත් රටේ කතාව පැතිරලා යනවා කොහොමද? දැන් දුප්පත් අයට සල්ලි දෙන්නේ නැහැ මරනවා. හැබැයි මිනිස්සු දැන් පරම්පරාවක් විතර දැන් මේක පුරුදු වෙලා හොරකම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ හොරකම ඒ පරම්පරාවකට පුරුදු වෙලා ගිහින් ඒක නවතින්නේ නැහැ. සමහර වෙලාවට හොරු ඒත් අරගෙන එනවා. අරගෙන ආවට පස්සේ දැන් අහනවා හොරකම් කළාද? දන්නව ඔව් කිව්වොත් මරනවා. කියනවා ස්වාමීනි අනේ නෑ මං එහෙම දෙයක් කරේ නෑ කියනවා. ඔන්න දැන දැන ආව බොරුව. එතකොට සොරකම, ඝාතනය, බොරුව. බොරුව කියනකොට ඊට පස්සේ කේලම් එනවා. කේලමෙන් පස්සේ දැන් මිනිස්සුන්ගේ ඊළඟ අලුත් පරම්පරාවල අර මිනිස්සු තරම් ජීවත් වෙන්නේ නැහැ ආයුෂ ටිකක් අඩු වෙලා. ඒ වගේමයි ඉස්සර තරම් මිනිස්සුන්ගේ පෙනුම නැහැ පෙනුම අඩු වෙවි වෙනවා. පිරිසක් ලස්සනයි පිරිසක් කැතයි ඊළඟ පරම්පරාවල. ඒ පිරිසක් ලස්සනයි පිරිසක් කැතයි නිසා ඒ අය බලනකොට සමහරලාට කැතයිට ලස්සනයි පේනකොට ඔන්න රාගසිත පහළ වෙනවා. ඊට පස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයා ඉද්දි වෙනත් පුරුෂයෙක් එක්ක යනවා ඊට වඩා ලස්සන පුරුෂයෙක් අහුනොත්. තමන්ගේ ස්ත්‍රිය තමන්ගේ බිරිඳ ඉන්නකොට ඊට වඩා ලස්සන කාන්තාවක් දැක්ක ගමන් ඔන්න කාමසේවණයට වැටුණා ඊළඟ අකුසලේ. ඒතර කාමසේවණයෙන් පස්සේ පරුස වචන ඔය විදිහට එකින් එක මේ සමාජයට එනවා. එන්නේ ආවිෂ බැහැගෙන එනවා. පස්සේ පින්වත්නි ආවිෂ 1000 විතර වෙනකොට සම්පූර්ණයෙන් මේක අකුසලයෙන්ම වැහිලා යනවා. මිනිස්සු දස අකුසල්ම කරනවා. ඒ ඇවිල්ලා දැන් ආවිෂ 500න් පස්සේ අලුතෙන් එනවා නැවත අකුසලයක්. ඒ අලුතෙන් ආපු අකුසලයේ තුල තමයි මේ යුගයේ අපි මුණ දෙන්නේ. මොකක්ද ඒ අලුතෙන් ආපු අකුසලේ? අධර්ම රාගයයි විෂම ලෝභයයි. එතකොට දැන් මේ යන්නේ අධර්ම රාගයේ තියෙන යුගයේ. මොකද්ද අධර්ම රාගය කියලා කිව්වේ? දැන් මේ රාගය කියනකොට සමහර වෙලාවට අපිට සිංහල භාෂාවෙන් අපි පුරුදු වෙලා තියෙන එකපාරට රාගය කිව්ව ගමන් අර ස්ත්‍රිය පුරුෂය අතර ඇතිවෙන හැඟීම කියන එකට අපි රාගය කියනවා. ඒ සිංහලෙන්. නමුත් පාලියෙන් රාගය කියන වචනේ තේරුම ඊට වඩා පුළුල් එකක්. අපි හිතමු මට මේ වටාත්ත කෙරෙහි ඇල්මක් තියෙනවා නම් ඒකත් අයිති මොකටද? ඒකත් රාගය. එතකොට මේ යමකට ඇල්මක් තියෙනවා නම් ඒ ඇල්ම රාගය. සමහර වෙලාවට ඒ රාගي ශිෂ්ට සම්පන්නවක් තියෙනවා. අපි හිතමු දැන් ස්වාමි පුරුෂයාට තමන්ගේ බිරිඳ ගැන තියෙන ඇල්ම ශිෂ්ට සම්පන්න රාගයද නැද්ද? රාගය. හැබැයි වෙනත් කාන්තාවන් කෙරෙහි විවාහ වෙච්ච කෙනෙකුට ඇති වෙන රාගي ශිෂ්ට සම්පන්නද? නැහැ. එතකොට අම්මට පුතා ගැන ඇති වෙන ඇල්ම ඒක ශිෂ්ට සම්පන්න ඇල්මක්. තාත්තට දුව ගැන පුතා ගැන ඇති වෙන ඇල්ම මේ කියන්නේ තමන්ගේ පුතා කියන ආදරෙන් දරුසෙනෙහස එක්කෙන ඇල්ම ඒක ශිෂ්ට සම්පන්නයි. ඒ ඇල්ම. ඒතර දරුවන්ට අම්මා තාත්තා දකි දෙන ඇල්ම ඒක ශිෂ්ට සම්පන්නයි. ඔය ශිෂ්ට සම්පන්න ඇල්ම ඒකත් රාගයේ මුල් කරගෙන තියෙනවා. ඒක මේ අපි මේ රාගයේ කාම රාගය කියන වචනේ හරියට තේරුම් ගත්තම මේක කිසිම ගැටලුවක් නෑ. ඒක විසඳ ගන්න පුළුවන්. සමහරවිට මේ සිංහල භාෂාවේ ওই වචනේ වගේම තව වචන තියෙනවා අපි මේ පාලියේ පටලලා ගත්තු. රාගය වගේමයි වේදනාව කියන වචනේත් අපි පාලියේ මේ සහ සිංහල පටලගෙන තියෙනවා. දැන් වේදනාව කියව ගමන් සිංහලෙන් අපි පාවිච්චි කරන්නේ මොකටද? අපි වේදනාව කියනවා කොන්දේ වේදනාව, කකුලේ වේදනාව, ඔළුවේ වේදනාව. ඒතර වේදනාව කියන වචනේ එක කැක්කුම කියන එකට නෙමෙයි පාවිච්චි කරන්නේ. නමුත් පින්වත්නි පාලියෙන් මේ වේදනාව කියන වචනේ තේරුම නියම තේරුම මොකද්ද? විඳිනවා. ඒතර අපි විඳින්නේ දුක විතරද? නෑ, සැපත් විඳිනවා. සැප දුක රහිත අදුක්කම අසුඛ වේදනා, උපේක්ෂා වේදනා විඳින්නේ නැද්ද? විඳිනවා. ඒතර ඔය ඔක්කොම වේදනා. නමුත් සිංහලෙන් වේදනා කිව්ව ගම එකපාරට අපේ සංඥා වෙන්නේ දුක. අවුන්න පැටලිච්ච එක. කර්මයක් ඒ වගේමයි අපි පටලන්නේ. කර්මය කිව්ව ගමන් අපිට එකපාරටම හිතෙන්නේ පව. දැන් ඔබ දන්නවා කර්මය කියලා කිව්වට පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නත් අකමැති වචනයක් බවට වගේ දැන් නිකන් පතලා කර්මය කියන විදිහට. නමුත් මේ කර්මය කියලා කියන්නේ පාප කර්ම, පුණ්‍ය කර්ම, තව කර්මයක් තියෙනවා භාවනාවේදී සමාධියේදී රැස් වෙන ආනෙන්ජ කර්ම. ආනෙන්ජ කර්ම බ්‍රහ්ම ලෝකේ උපත කරා සකස් වෙනවා. අර පුණ්‍ය කර්ම, පාප කර්ම කියන එක මේ කාම ලෝකේ විපාක දෙනවා. පුණ්‍ය කර්මයෙන් සැප දෙනවා, පාප කර්මයෙන් දුක් විපාක ලැබෙනවා.
නමුත් අපි මේ කර්මය කියන එකෙත් පාවිච්චි කරන්නේ සම්පූර්ණ දුක් විපාකයේ උදෙසා විතරයි. අපි හිතමු අපිට ලොතරැයි ගන්නවා ඇදෙන්නේ නැත්තම් කියනවා මේක මහා කර්මයක් කියනවා. තීච්ච රස්සාව නැති වෙලා ගියොත් කියනවා මේක මහා කර්මයක් කියනවා. හැබැයි රස්සාවෙන් උසස් වීමක් හම්බුනොත් අපිට ඒක කර්මයක් කියලා හිතෙන්නේ නැහැ. ලොතරැයියක් ඇදුනොත් ඒක කර්මයක් කියවෙන්නේ නැහැ. මම දවසක් පින්වත්නි මේ ධර්ම දේශනාවකට යනකොට එක්තරා ත්‍රිරෝද රතයක මම දැක්ක ගහලා තියෙනවා පින සිංගල් කර්මේ ඩබල් කියලා. ඒ දැක්කට පස්සේ මම කල්පනා කළා මේ මෙයාට කියන්න වොමනා කරන්නේ මොකද්ද? පින සිංගල්. එයා කියන්න උත්සාහ කරන්නේ අපි ජීවිතේ සැප විඳිනවට වඩා දෙගුණයක් දුක් විඳිනවා කියන එකයි කියන්නේ යාට ඕන කරලා තියෙන්නේ. නමුත් දැන් පින කියන්නේත් කර්මයක් නම් පින සිංගල් කර්මේ ඩබල් කියද්දී ඒකේ කිසි තේරුමක් තියනවද? කිසිම තේරුමක් නැහැ. මේ අර්ථය නොදැන වෙච්ච දෙයක්. එතකොට පින්වත්නි එයා මෙහෙම පාවිච්චි කරන්න ඕන පින සිංගල් පාපේ ඩබල්. අන්න ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් පැහැදිලිව වෙනවා මේ සිංහල භාෂාව තුළ අපි බුදුරජාණන් වහන්සේගේ සමහර වචන හරියට තේරුම් අරගෙන නැහැ. මේක භාෂා ප්‍රශ්නයක්. හැබැයි මේ භාෂා ප්‍රශ්නේ අපේ අවබෝධයටත් ගැටලුවක් වෙනවා. ඉතින් රාගය කියන්නේත් එහෙමයි. රාගය අපිට කෑම අපි ගන්න ආහාරයට තියෙන ඇල්ම පවා රාගයට අයිතිද නැද්ද? අයිති. එතකොට ඔය ශිෂ්ට සම්පන්න වූ රාගය පැටලුනොත් එහෙම අපි මෙහෙම හිතමු. දැන් ඔන්න තමන්ගේ අම්මට තමන්ගේ පුතා දකින්නකොට ඇති වෙන්නේ දරු සෙනෙහසක් නෙමෙයි නම් ස්වාමි පුරුෂයාගෙන එන හැඟීමක් ආවොත් ඒක ශිෂ්ට සම්පන්න රාගයක්ද? නෑ. ආන් ඒකට කිව්වා අධර්ම රාගය. ඊට පස්සේ තමන්ගේ දුව ගැන තාත්තා දකින්නකොට ඇති වෙන්නේ තමන්ගේ දරු සෙනෙහස නැතුව මේ බිරිඳ ගැන එන හැඟීමක් නම් ආන් ඒක අධර්ම රාගය. පුතාට අම්මා දකින්නකොට එන්නේ තමන්ගේ පෙම්වතිය ගැන බිරිඳ ගැන එන හැඟීමක් නම් ආන් අධර්ම රාගය. දුවට තමන්ගේ තාත්තා දකිද්දී එන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා පෙම්වතා ගැන එන හැඟීමක් නම් ආන් ඒක අධර්ම රාගය. සහෝදර සහෝදරියෝ ගැන ගුරුවරුන්ට ශිෂ්‍යාව දකින්නකොට ඒක මාරුනොත් එහෙම ඔය කිව්ව විදිහට ඒක අධර්ම රාගය. බුදුරජාණන් වහන්සේ වදාළා ආයුෂ 500න් පස්සේ අධර්ම රාගයේ යුගයයි කියව යන්නේ. ආයුෂ 10 දක්වා. අධර්ම රාගයයි විෂම ලෝභයයි. එතකොට මේ යුගයේ අධර්ම රාගයත් එක්ක කැළඹිලා ගිහිල්ලා පේන්නේ නැද්ද ඔබට? අපිට සමහරලාට පුවත්පත්වල පුංචි ළමයින්ට කරන විවිධාකාර කරදර දකිනකොට තේරෙනවා මේ අධර්ම රාගයත් එක්ක කැළඹිච්ච නිසා මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. සමහරවිට 100 කෙනෙක් ළඟ මිනිබිරි තියලා යන බැරි යුගයක්. ඉතින් එහෙනම් මේක හේතුව මොකද? එදා බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2000 ගානකට කලින්මයි වදාලේ අධර්ම රාගෙන් එන්න මිනිස්සු වැඩි වෙනවා කිව්වා. දැන් මෙහෙම ගිහිල්ලා ආයුෂ 10ටම බහින යුගයට අපි කියවන එනවා කියලා. ඒ ආයුෂ 10 දී කියන්නේ අවුරුදු 10ක් වෙනකොට කොණ්ඩේ සුදු වෙලා හැම රැලි වැටිලා එයා නිකන් තනිකර නාකි වෙනවා. ඒ කියන්නේ හැරමිටියෙන් යන තත්ත්වයට එනවා අවුරුදු 10ක්. අවුරුදු 10කදී එච්චර වයසට යනවා කියලා කියන්නේ ඒකට කසාද බඳින්න කීයදීද දන්නේ නැහැ. ඒකත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි. උන්වහන්සේ වදාලා අවුරුදු 5ේදී තමයි ඒ කාලෙට විවාහ වෙන්නේ. දැන් අවුරුදු 5ේදී කොහොම අපිට හිතන්නේ පව් චූටි පොඩිනේ කියලා. නෑ එදාට අවුරුදු 5ක් වෙනකොට එයා විවාහ වෙන මට්ටමට කායිකවත් මෝරලා මානසිකවත් මෝරලා එහෙම මෝරනවා. ඒ මෝරණ එක දැන් පේනවනේ අපිට මේ පොඩි වයසේදීම එන්න මෝර යන්නේ නැද්ද? දැන් අපි දන්නවා මේ චූටි ළමයි ඉස්සර වගේ නෙමෙයි දැන් හරි පැහිලා කියනවා. ඒතර ඒකේ තේරුම තමයි එන්න යුගයන්ගේ ස්වභාවය දැන් ඉන්න પરම්පරාවට වඩා ඊළඟ પરම්පරාව පැහෙනවා බුද්ධිමත් වෙනවා. එතකොට ඒ වෙනස අපිට හොඳට තේරෙනවා පින්වත්නි. දැන් මම මොන්ටිසෝරි යනකොට අපි මීට අවුරුදු 15ක් 20කට එහා අතර කාලෙදී මොන්ටිසෝරි ගිය අවුරුදු 4න් 5න්. එතකොට ඒක මේ අවුරුදු 15ක් 20ක් ගියාට පස්සේ දැන් කොච්චර වෙනස් වෙලාද කිව්වොත් දැන් මොන්ටිසෝරි යන අවුරුදු 2කමාරයි 3යි. එහෙම නෙමෙයිද? එතකොට එච්චරටම මේ පොඩි වයසේදී දැන් ළමයි අධ්‍යාපනයට යොමු කරනවා කියලා කියන්නේ ඒ අධ්‍යාපනය ලබන්න සුදුසු විදියට මනස මෝරලා. දැන් අපි ඒ කාලේ අවුරුදු 2කමාර 3 වෙනකොට ජෝ කියන්නේ වතුර ටික කියා ගන්න බෑනේ.
ඉතින් අද මොන්ටිසෝරිත් යනවා. ඒ කියන්නේ අපිටත් වඩා දැන් මෙයා අවුරුදු 2කමාරකින් විතර වැඩේ පටන් අරන්. එහෙනම් කලින්ම වැඩේ පටන් ගත්ත කියන්නේ කලින්ම වැඩේ ඉවර කරනවා කියන එකයි. ඒ කියන්නේ අපි අවුරුදු අපේ ආයුෂ උපරිම සාමාන්‍ය 60 නම් ඔය යුගයේ සමහරට 55න් විතර ආයුෂ අවසන් වෙයි. ඒකයි ඒකේ තේරුම. මේක මෙහෙම ගිහිල්ලා මම හිතනවා ඔය අවුරුදු 5ේදී විවාහ වෙන යුගයක් එනවා කියනකොට ඒ කාලෙට සමහරට මව් කුසේදී උගන්වන තත්වයක් එයි. මව් කුසේදී උගන්වනවා. දැන් අදටත් ඒක සමහර පළාත්වල අපිට මේ නිකන් සාක්ෂි තියෙනවා. එහෙම මේ මා දැක්ක එක්තරා පුවත්පත් ලිපියක් සම්පූර්ණයෙන්ම මේ එක්තරා දරුවෙක් ගැන නුවර පැත්තේ මේ සිද්ධියක්. ඒ දරුවාට මේ මව් කුසේ ඉන්න කාලේ ඒ අම්මා කුස අතගගා උගන්වල පොතක් තියාගෙන. ඒ අම්මා ටීචර් කෙනෙක්. ඒතකොට දැන් මේ අම්මා මව් කුස අතගගා මේ පොත කියා දෙමින් ඒ ළමයා මේ පස්සේ බිහි කරනවා. මේ දරුවා හරි වෙනස්ලු. කොහොම හරි අකුරු කියවනකොට එයාට නිකන් හරි හුරුයිලු ඔක්කොම යටක් ගාලා ඒවා අල්ල ගන්නවා. ඊට පස්සේ පින්වත්නි දැන් අවුරුදු මේ වෙද්දි 9ක්ලු. අවුරුදු 9 කියන්නේ 4 වසර වයසනේ. නමුත් මේ 4 වසරේ වැඩ නෙමෙයි කරන්නේ. අවුරුදු 3මාරදී ඕස්ට්‍රේලියාවෙ ඉන්න මාමට තනියෙන් ඊමේල් යවනවලු. දැන් අවුරුදු 9ේදී මේ දරුවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් භාෂා පහම හොඳට පුළුවන්. ඒකට පේනවා එක දෙයක්. අර මව් කුසේදී උගන්වපු එකෙන් දැන් වැඩක් කෙරිලාද නැද්ද? වැඩක් කෙරිලා. ඒ දරුවා මේ බාහිර උපාධියක් කරනවා දෙවෙනි වසරේ. ඉතින් ඒ තරමටම අවුරුදු 9ේදී හැදුනා කියන්නේ එයා අනාගතේ මොනව කරයිද කියන එක අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් එතකොට මේ මව් කුසේදී උගන්වන එක අනාගතේ එවැනි ක්‍රමයක්. ඔය මව් කුස ගැන කියපු නිසා තව කාරණයක් ඔබට සිහිපත් කළ යුතුයි පින්වත්නි. අපිට තේරෙනවා සමාජයක් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ කාර්යය අතේ තියෙනවා ගැබිනි අම්මට. මොකද හේතුව දරුවා මව් කුසේදී ලොකු මේ දෙයක් ඉගෙන ගන්නවා. ඒක කායිකවත් එයා වෙනසක් ගන්නවා. බාහිරින් මානසිකවත් මේ අභ්‍යන්තරය තුලත් වෙනසක් හදා ගන්නවා. ඔබ දන්නවා සමහර වෙලාවට දරුවෝ බොහෝ අම්මා වගේ තාත්තා වගේ. නමුත් කලාතුරකින් එහෙම නැති අවස්ථාත් එනවද නැද්ද? එනවා. දැන් මේ රටේම සිද්ධ වෙච්ච සිද්ධියක් තියෙනවා අතීතේ මේ මීට අවුරුදු 10කට එහා සිදු වෙච්ච සිද්ධියක්. ඒ අම්මයි තාත්තයි සිංහල සාමාන්‍ය තලෙලු පෙනුම තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ට ඉපදිච්ච දරුවා සම්පූර්ණයෙන්ම ෆොරින කෙනෙක් වගේ. මේ තඹ පාට කොණ්ඩේ තනිකරම සුද්දේ. ඉතින් එතකොට මේ දරුවා දැක්ක ගමන් තාත්තා දරුවා ප්‍රතික්ෂේප කළා. මෙයා මගේ දරුවෙක් නෙමෙයි කිව්වා. දැන් මේක මේ අම්මට මහ පීඩාවක්. අම්මා කියනවා නෑ මම පිරිසිදුමයි. ඊට පස්සේ පින්වත්නි වෛද්‍යවරු මේ පරීක්ෂණ කරලා බලනකොට මේ ඇත්ත අම්මයි ඇත්ත තාත්තයි. ජාන පරීක්ෂාවෙන් තේරුණා කිසිම වෙනසක් නැහැ. දැන් ලොකු ප්‍රශ්නයක් වෛද්‍යවරුන්ට. ඇයි මෙහෙම වුනේ? ඊට පස්සේ මේගොල්ලෝ මේක දිගින් දිගට සොයනකොට මේගොල්ලන්ට තේරුණා මේක අපිට සාමාන්‍ය විදිහට බෑ මනෝවෛද්‍යවරයෙක් ලව්වත් හොයන්න ඕනේ. මනෝවෛද්‍යවරයෙක් මේ ගැන හොයලා බලනකොට මනෝවෛද්‍යවරයෙක් ගෙදරට ඇවිල්ලා පරීක්ෂා කරලා බලන අම්මගේ කාමරේ ඒ කාමරේ වටේම ගහලා තියනලු ඡායාරූප. ඊට පස්සේ අහලා තියනවා මේ අම්මගෙන් ඔයා නිතරම බල හිටිය කැමැතිම ඡායාරූපේ මොකද්ද කියලා. ඒතර ඒ ඡායාරූපේ තියෙන තනිකරම අර උපන් දරුවාගේ ස්වභාවයේ පෙනුම. මේක මේ රටේ සත්‍ය වශයෙන් සිද්ධ වෙච්ච දෙයක්. කොළඹ මහා ඉස්පිරිතාලේ මුල් කරගෙන මේ වගේ සිද්ධි කීපයක්ම සිද්ධ වෙච්ච බව අපිට පසුව ආරංචි වුණා. ඒතර බලන්න පින්වත්නි අර මව් කුසේ දරුවා මේ කලල උපන් කාලේ ඉඳලා අම්මා නිතර බල ඉන්න ප්‍රිය කරන රූපයක් තියෙන ඒ රූපේ පෙනුම මේ දරුවට බාහිරින් එන්න තරම් බලපානවා කියලා කියන්නේ ලොකු දෙයක් කරත හැකි මව් කුසේදී. දැන් ඕක මේ අදයියේ නෙමෙයි උදේනි රජතුමාගේ බිසෝරුන්ට ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් නිතර ධර්මය අහන්න උවමනා. පස්සේ බිසෝරුන්ට දරුවෝ ලැබෙනකොට ආනන්ද හාමුදුරුවෝ වගේලු දරුවෝ. අන්තිමට මහා ප්‍රශ්නයක් ගියා. මේ ප්‍රශ්නේ විසඳුණා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නිසා. ඉතින් එතකොට එදත් ඒ බිසෝරු ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රිය කරමින් උන්වහන්සේව නිතර මේ බලන්න හිතින් විතර්ක කරන්න ඒ රූපේ ආස කරපු නිසා ඒ පෙනුම දරුවන්ට ආවා. කායිකවත් වෙනස් වෙනවා මානසිකවත් වෙනස් වෙනවා. දරුවෙකුට මව් කුසේදී අපිට දැන් මතකයි ඉස්සර
මේ ගැබිනි මව්වරුන්ට දීලා තියෙන ලොකු ආරක්ෂාවක් සමහරලාවට විහාරේ තියෙන යක්කුන්ගේ රූපවත් බලන්න දෙන්නේ නැලු ගැබිනි මවකට. ඒකට හේතුව ඒ දරුවා දරුණු වෙයි කියලා. පහුගිය කාලෙක අපිට ඔකේ හොඳ ආරංචියක් ලැබුණා. ඒ මොන්ටිසෝරි එක ටීචර් කෙනෙක් මේ දරුවෙක් ඉන්න මහා කරදරයක් ඒ පන්තියට මේ ටීචර්ට දැන් හිස රදයක් මේ දරුවගෙන. ඩෙස් පොලේ ගහනවා, පොත් ඉරනවා, මේ පෙන්සල් පෑන් කඩන ළමයින්ට ගහනවා, මේ පයින් ගහනවා, කිසිම විදියකින් මෙල්ල කරන්න බෑ යකා වගේ. මේ වයසට අනුව නෙමෙයි. ඊට පස්සේ පින්වත්නි කතා කරලා මේ ටීචර් මනෝවෛද්‍යවරියකට කියනවා හිතවත් කෙනෙකුට මේ දරුවාගේ අම්මයි තාත්තයි ගොඩාක් අහිංසකයි. ඉතින් දැක්කම අස් කරන්න හිතෙන්නේ පුළුවන් නම් මෙයා ගැන පොඩ්ඩක් මේ හොයලා බලන්න කියලා. ඊට පස්සේ මනෝවෛද්‍යවරිය කිව්වා අම්මටයි තාත්තටයි එක්කන් එන්න කියලා. එක්කගෙන ආවා. දැන් ඒ මනෝවෛද්‍යවරිය ළඟ කතා කරනකොටත් මේ ළමයා ඉන්නේ නෑලු එක විදිහකට. එයා එතනත් දුවනවා. ගිහිල්ලා මේ බිත්ති වලට පයින් ගහනවා. පස්සේ තාත්තා යනවා ඒ ළමයා අල්ලන්න පස්සෙන්. ඉතින් අම්මට තමයි මේ වෛද්‍යවරියත් එක්ක කතා කරන්න ලැබුණේ. අම්මගෙන් අහනවා මේ වෛද්‍යවරිය දරුවා කුසේ ඉන්න කාලේ ওই දෙන්න රණ්ඩු වුණාද කියලා ඇහුවා. අනේ නෑ ડોක්ටර් අපි දෙන්න විවාහ වෙච්ච දා ඉඳලා තාමත් කිසිම විදිහකින් රණ්ඩුවක් වෙලා නැහැ කිව්වා. ඒකට වෙන කවුරු හරි රණ්ඩු වෙනව නිතර ඇහුණද දැක්කද අල්ලපු ගෙදරක හරි එහෙමත් නැහැ කිව්වා. ඒ කාලේ වැඩ වැඩි වුණාද කියලා ඇහුවා. මානසික ආතතියක් එහෙම ආවද කියලා ඇහුවා. අනේ නෑ ડોක්ටර් ඒ කාලේ මට කිසිම වැඩක් කරන්න තිබුණේ නැහැ. මොකද අපේ අම්මයි මහත්තයාගේ අම්මයි දෙන්නම ගෙදර නැවතිලා අපිට හරියට උදව් කරා. මං නිකම්මයි හිටියේ කිව්වලු. ඊට පස්සේ ડોක්ටර් අහලා තියෙනවා ඔයා නිකන් ඉඳගෙන මොනවද කරේ? කිව්වලු රූපවාහිනිය බලාගෙන හිටියා. රූපවාහිනිය මොනවද බැලුවේ කිව්වම channels නෙමෙයි බලලා තියෙන්නේ. මේ අම්මා ඒ තාත්තා මේ නිතර ත්‍රාසජනක චිත්‍රපටි බලන්න ආසල ඒ CDs තියෙනවා ඒවා දාගෙන බල හිටියා කිව්වලු. එතකොට මේ දරුවාගේ අර ත්‍රාසජනක බව දීලා තියෙන්නේ කවුද? අම්මමයි දීලා තියෙන්නේ. ඒ මාස 10 තුල එයා පුරුදු කරලා. දැන් එළියට ආවට පස්සේ යකා වගේ. දැන් අම්මා දුක් විඳින්නේ නැද්ද? ඒ තාත්තා දුක් විඳින්නේ නැද්ද? එතකොට ඒගොල්ලෝ ගෙදර මෙල්ල කරගන්න බැරුව මහා දුකක් විඳිනවා. ඊට පස්සේ සමාජයට ගියාට පස්සේ සමාජ මිනිස්සුත් ඒ දරුවා නිසා මහා දුක් විඳිනවා. දැන් ওই චූටි වයසේ ඔහොම නම් ලොකු වෙනකොට කොහොම වෙයිද? එතකොට ඒ ආවේගයට සම්පූර්ණයෙන්ම අම්මා වග කිව යුතුද නැද්ද? සම්පූර්ණයෙන්ම වග කිව යුතුයි. ඉතින් මේවා මේ භයානක කරුණු හැබැයි ඒවා තේරුම් ගන්න නිකන් සරල දෙයක් වගේ හිතාගෙන ඉන්නේ. සාමාන්‍ය දෙයක් වගේ. මව් කුසේදී ලොකු වෙනසක් කරගන්න පුළුවන් කෙනෙක් අමතක කරන්න එපා. ඔබ දන්නවා කලයක් මැටි කාලේ අමු මැටි කාලේ මේ කලේ හැඩේ හදද්දි කැටයන් කපද්දි ඕන දෙයක් ඕන විදිහකට වෙනස් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔය දරුවා මව් කුසේ ඉන්න කාලේ අමු මැටි කලේ වගේ. හදන හැඩේ තමයි ඊට පස්සේ දිගටම හයි වුණාට පස්සේ ආයි වෙනස් කරන්න බෑ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේලා හැටියට අපි සමාජයේ කොච්චර හදන්න මහන්සි ගත්තද ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? අර හයි වෙච්ච මැටි කලේ හැඩේ හදන්න දඟලනවා. ඊට පස්සේ කියනවා සමාජයට කොච්චර සමාජෙ පිරිහෙනවයි කියනවා. එතකොට මේ හයි වෙච්ච මැටි කලේ හැඩේ හදන්න කලින් අමු මැටි කලේ හැඩේ හදන එක කාගේ අතේද තියෙන්නේ? අම්මගේ තාත්තගේ අතේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මුල් ගුරුවරු කියලා. මුල් ගුරුවරු බ්‍රාහ්මණයෝ කිව්වා. ඒ බ්‍රාහ්මණ බව හදාගන්න ඕනනම් ඒ අම්මයි තාත්තයි ඒ දෙන්න ඕනේ ආදර්ශ. දැන් බෞද්ධ රූපවාහිනිය තියෙනවා, බෞද්ධ ගුවන්විදුලිය තියෙනවා. අර ෆිල්ම්ස් බල ඉන්න ඕනේ නෑනේ. කිසිම ගැටලුවක් නෑ. සමාජයේ යහපත් පැත්ත මොකද? ඒ පැත්තට යනවා ඒ දරුවා. මේක මේ මව් කුසේදී උගන්වනවා කියප එකත් එක්ක මම මතක් කළේ. ඉතින් ඒ අවස්ථාව අතහැර ගන්න එපා. බුද්ධිමත් දැන් මෙතන ඉන්න සමහර මව්වරු මේ ධර්මයේ අහන මේ මාධ්‍ය එක්ක එකතු වෙලා ඉන්න ඕනෑම කෙනෙක් තමන්ගේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න සමහර විට ගැබිනි මව්වරු මේ දේශනාව මේ වෙලාවේ ශ්‍රවණය නොකරනවා නම් තමන් දන්න ගැබිනි මව්වරු ඉන්නවා නම් ඒ අයට මේ කාරණා මතක් කරන්න. එතකොට මේ ලොකු වෙනසක් අපිට සමාජයේ ඊළඟ પરම්පරාවල කරන්න පුළුවන්. ඔතනදී ওই වෙනස හැදුවොත්. ඉතින් පින්වත්නි ඔහොම ගිහිල්ලා ආයුෂ 5දී විවාහ වෙන යුගයේදී මේ ආයුෂ 10ට ගියාම ඒ කාලේ තනිකරම තිරිසන් සත්තු වගේ මේ බුදුරජාණන්සේගේ අනාවැකි. ඒ අනාවැකි තුල උන්වහන්සේ පෙන්නනවා ආයුෂ 10දී අම්මා තාත්තා සමහර වෙලාවට තමන්ගේ දරුවොත් එක්ක විවාහ වෙනවායි කියනවා.
තිරිසන්නු බල්ලු බලලු ඌර කුකුළු වගේ. ඒ කියන්නේ අම්මා සමහරලාට පුතත් එක්ක තාත්තා දුවත් එක්ක විවාහ වෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා ඒක ආයුෂ 10ේදී. ඒ යුගයේට. ඒක තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඒක ඒ தත්ත්වයට යමින් නැද්ද ඔබ හිතන්නේ? ඒ தත්ත්වයට යනවා. දැන් බටහිර රටවල මේ විදිහව නිකන් සාමාන්‍ය දේවල්. ඇමරිකාවේ එක්තරා රූපවාහිනී නාලිකාවකට අලුත විවාහ වෙච්ච මේ දෙදෙනෙක් ගෙනත් තියෙනවා. මේ සිද්ධිය ඒ හිතවත් මහත්තයෙක් මතක් කරාම කල්පනා කරේ මේවා නිකන් රටේ මේ ලෝකේ සාමාන්‍ය දේවල් වෙයි යනව නේද කියලා. ඒ මනාලයගෙන් වයස මේ අවුරුදු 86යි මනාලිට 22යි. මේ වයස නෙමෙයි උතන ප්‍රශ්නේ. නිවේදක අහනවා මේ මනමාලයගෙන් මේ කීවෙනි විවාහයද කියලා. ඒ 86 100 කියනවා 6 වෙනි විවාහය කියලා. 100 නෙමෙයි හොඳ පෙනුම තියෙනවා ඒ ඇමරිකන් ක්‍රමේ තමයි සමහරලාවට අවුරුදු 90 100 ගියත් කමක් නැහැ වැඩ කරත හැකි නම් විශ්‍රාම යන්න ඕනේ නැහැ. ඒ වැඩ කරත හැකි. ඒතර විවාහෙත් එහෙමයි. විවාහ වෙන්න පුළුවන් වයස් ભેදයක් නැහැ. දැන් මේ 6 වෙනි විවාහේ. අහනවා මේ විවාහයේ විශේෂත්වය මොකක්ද කියලා. මේ මනමාලයා කියනවා මම දෙවෙනියට විවාහ වෙච්ච මගේ බිරිඳට මට දාව ලැබිච්ච දුව තමයි කියලා මේ ඉන්නේ. ඔව්. එතකොට බලන්න ඒ වෙනස ගිහිල්ලා තියෙන්නේ කොහොමද? ඒවා නිකන් මේ රූපවාහිනී වලට පවා ගේන්න තරමටම සාමාන්‍ය දේවල් බවට පත් වෙලා කිසි ලැජ්ජාවක් නැතුව ලෝකෙටම කතා කරන මේ මිනිස්සු ඇවිල්ලා. ඉතින් ඒ බටහිර කොපිය දැන් අපේ යන නිසා අනාගතේව සාමාන්‍ය දේවල් වෙයි පින්වත්නි. ඊට පස්සේ ඉතින් මේකේ ඔය තිරිසන් යුගයේ හැදුනට පස්සේ මිනිස්සුගේ මානසික සතුටක් කියලා එකක් තියෙයිද? මානසික සතුට නැහැ. සම්පූර්ණ සදාචාරය වෙනස් වෙලා. ඔය ආයුෂ 10 යුගයට අනිවාර්යයෙන්ම යනවා ඒක බුදුරජාණන් වහන්සේ වෙනවා කියවනම් වෙනවාමයි. දැන් ඒව කොපිය යනවා. ඊළඟට අනිත් පැත්තත් එහෙමයි. ද්වේෂයේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ වදාලා හැම කෙනාගේ මතේ ඒ කාලෙට තියෙන දෙයක් තියෙනවා. දැන් මේ කාලේ හැමෝගේ මතේ මොකද්ද තියෙන්නේ? ඔව් ජංගම දුරකථනය. ඔය කාලෙට හැමෝගේ මතේ තියෙන එක ආයුධයක්. ඒ කාලෙට හැමෝම ආයුධයක් අතේ තියාගෙන කෙනෙක් දිහා බලන්නේ මෝවැද්ද මොවා දිහා බලන හැඟීමෙන් කිව්වා. දැන් මෝවැද්ද මොවා දිහා දැක්කම මොකද හිතන්නේ? මරන්න කියන හැඟීම. ඒතකොට ඒ කාලෙට මේ කායික හරි වචනයක් එහා මෙහා වෙච්ච ගමන් කෙලින්ම එන්නේ හිතට මොකද්ද? මරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නෙට විසඳුම කෙලින්ම මරලා දාන එක. හැමෝගේ මතේ ආයුධයක් තියෙන නිසා ඒක සාමාන්‍ය දෙයක් බවටම පත් වෙයි. දැන් ඔබ දන්නවා ආයුධයක් අතට එන්නේ ඇයි? ආයුධයක් අතට ගන්නේ බය හින්දා. එහෙම නැද්ද? බය තැති ගැනීමක් තියෙන හින්දා තමයි ආයුධයක් අතට ගන්නෙ. එතකොට හැමෝම අතට ආයුධයක් ගන්නවා කියන එකේ තේරුම ඒ කාලෙට ඉන්නේ හැමෝම මොන හැඟීමෙන්ද? බයෙන් තැති ගැනීමෙන්. මොන සතුටක්දනේ? පින්වත්නි, ඒ යුගයේදී බුදුරජාණන් වහන්සේගේ ඔය එක්තරා ශ්‍රාවක ස්වාමීන් වහන්සේ නමකගේ සිද්ධියක් මට මතකෙට එනවා. ඔය අනාගත යුගයේත් එක්ක ගලපලා කල්පනා කරොත් මේක සැනසෙල්ල මොකක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. බද්දිය කියලා ස්වාමීන් වහන්සේ නමක් ඒ කාලේ මහාන වෙන උන්වහන්සේ රජකම් කරමින් ඉඳලා ඒ රාජ්‍ය සියල්ල අතහැරලා දාලා මහණුනේ. දැන් මේ ස්වාමින් වහන්සේ ගහක් යටකට ගිහිල්ලා භාවනා කරනකොට උන්වහන්සේගේ කටින් හැමතිස්සෙම එනවා වචනය අහෝ සුඛං. අහෝ සුඛං ගගා ඉන්නවා ගහක් යටකට වෙලා. ඕකේ සිංහල නියම තේරුම ගත්තොත් අහෝ සුඛං. සුඛං කියන්නේ සැප. අහෝ කියන්නේ අර හප්පා කියන ෂා කියන්නේ. ආන් ඒක. ඒ කියන්නේ හප්පා සැප. ගගා ඉන්නවා ගහක් යටකට වෙලා. දැන් ස්වාමීන් වහන්සේලා දැක්කට පස්සේ කල්පනා කළා මෙයාට එකත් එකටම රජකම් මතක් කළා වෙන්නේ නැති ආයි වැඩි කාලයක් යන කලින් සිවුරල්ලා කියලා හිතුවා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියනවා නේ ස්වාමීනි අර ඔක්කොම රජකම් අතහැරලා ආපු බද්දි ඕන් අප්පා සැපකග අයව මතක් කර කර ඉන්නවා ආයි කිව්වා හිට අනිද්දා. එන්න කියන්නේ බද්දියට කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මොකටද එහෙම කියන්නේ. හැබැයි උන්වහන්සේට ඕනේ මේ සිද්ධියත් එක්ක ලොකු පණිවිඩයක් ලැබෙන නිසා ඒක මේ ලෝකයට දැනගන්න බද්දී ස්වාමීන් වහන්සේගේ කටින්ම තේරුම් කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ අහනවා ඈ බද්දිය මේ හප්පා සැපක ගා ඉන්නවා කියන ඇත්තද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කිව්වා. එතකොට මේ කියනවා ඇයි යන්න හිතුණද? නෑ ස්වාමීනි මේ දැන් හරි සංවේගී හැඟීමකින් කියනවා ස්වාමීනි මම රජකම් කරන කාලේ
කොයි වෙලාවෙ සතුරු රජෙක් ඇවිල්ලා මාව මරලා දායිද? කොයි වෙලාවෙ මාව මරලා මේ රාජ්‍ය පැහැර ගනීද කියන බයෙන් තැති ගැනීමෙන් කෝ මං කොයි වෙලාවෙත් හිටියේ. ස්වාමීනි මම කොහෙ ගියත් ආයුධ සන්නද්ධ මහා හමුදාවක් වට කරගෙන යන්නේ ඒ බයෙන්. රැට නිදාගත්තත් මගේ යහන් ගබඩාවේ හතර වටේ හමුදාව ඉන්නෝයිකෝ මුරකාල් දාගෙන. මේ ස්වාමීනි එච්චර හමුදාව වටේ ඉඳලත් ආයුධ සහිතව ඉඳලත් ඒත් මන් නිදාගන්නේ ස්වාමීනි බයෙන් තැති ගැනීමෙන්. රෑන් නින්දෙදි මාව මරලා දායිද දන්නේ නැහැ කියන හැඟීමෙන් මම නිදාගත්තේ. හෙට සනීපෙන් හැරෙන්න පුළුවන් වේද කියලා. ඉතින් එතකොට ඔය කාමයන් එක්ක එකතු වෙච්ච තැන ඒ බය තැති ගැනීම නැද්ද? තියනවානේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා නේ ස්වාමීනි බලන්න ඒ එදා මමමනේ තාමත් ඉන්නේ. අද කිසිම ආයුධයකුත් නැහැ, කිසිම ආරක්ෂකයෙකුත් නැහැ. ඒ මම කිසිම දෙයක් නැතුව සැනසෙල්ලේ කිසි බයකුත් නැතුව මේ ගහයටට වෙලා ඉන්නවා. ඉතින් ස්වාමීනි මේ හිතේ නියම සැනසෙල්ල විඳින්නේ මං අදනේ. කිසිම බයක්, තැති ගැනීමක්, පීඩාවක්, කම්පාවක් මුකුත් නැතුව. ඒ සියල්ල අත්හැරිච්ච තැන තියෙන සැනසෙල්ල ස්වාමීනි මං අද මෙතන භුක්ති විඳිනවා. අනේ ස්වාමීනි මට ඒක මතක් වෙනකොටයි මම මේ තියෙන සැපේ ගැන කී හිටීකෝ අහෝ සුඛංගග. ඉතර බලන්න එහෙනම් ආයුධයක් අතට ගන්න ඇත්තට මොකකටද? බයෙන්. ඉතර මේ කාමයන් එක්ක එන්න එකතු වෙවි යන යුගයක් එක හරි පැහැදිලි. එන්න ෆැෂන් වැඩි වෙනවා. ඉතර එන්න මේ කාමයන් වලින් මිනිසුන්ව ග්‍රහණය කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? මිනිස්සු අර ආයුධ අතට ගන්න බය තැති ගැනීම වැඩි වෙනවා කියන එක හරි ප්‍රත්‍යක්ෂයි. ඒතර ඒ යුගයේදී හැමෝගේ මතේ ආයුධ තියාගෙන මොකද කරන්නේ? හැම තැනම මිනි සංහාර සිද්ධ වෙනවා කිව්වා. දැන් අපි පිරිසක් එකට මේ විදිහට එකතු වුණොත් ඒ කාලෙට මේ බලන් ඉන්න අතරේ ඔන්න එක්කෙනෙක් දෙන්නේ කොහෙන් ගහ ගන්නව මරා ගන්නවා. ඉච්චරටම ආවේගශීලී යුගයක් ඔය ආයුෂ 10 යුගය. ඔබ හිතන්න පින්වත්නි ඒ යුගයට අපි ඉපදුනොත් බැරි වෙලාවත් අපේ අම්මලවත් අපි මරලා දායිද නැද්ද? අපි ওই යුගයේදී ඉපදුනොත් අපේ අම්මා තාත්තා අපේ අතින් මැරේ. ඒ කියන්නේ ඊට පස්සේ අපි කල්පයක් ආයෙත් ආනන්තරී පාප කර්ම කරන් නිරේ උපදී. ඊට පස්සේ මේ කල්පෙම පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් අපිට අතෑරේ. ඉතින් එවැනි භයානකමක් අපිට අනාගතයේ තියෙනවා. මේ පත්තරවල දැන් යන ප්‍රවෘත්ති ඒ කාලේට ප්‍රවෘත්ති නෙමෙයි. ඒ කාලේට ඒවා සාමාන්‍ය දේවල්. දැන් මේ අසාමාන්‍ය නිසානේ ප්‍රවෘත්තියක් විදිහට අපිට හම්බෙන්නේ. මේ ආයුෂ 10 යුගයේ හරි පැහැදිලිව පේනවා යන විදිහත් එක්ක. ඔය හැමෝම ආයුධ අතට ගන්න තරම් ආවේගශීලී යුගයක් දැන් අපිට බිහි වෙනවයි කියලා තේරෙන මේ චූටි ළමයින්ගේ ඇතම් කාරණාත් එක්ක. අපි සමහරලාට පින්වත්නි පාසල් වල මේ ධර්ම දේශනාවලට ගිය වෙලාවට ඒ ළමයින්ගෙන් අහන පුතේ ඔයගොල්ලෝ චිත්‍රපටි බලනවද? ඔව් කියනවා. චිත්‍රපටි වල දැන් යනවනේ සින්දු යනවා, නැන්දල මාමලා කතා කර ඉන්නවා, එක එක දේ යනවා. පුතාලා චිත්‍රපටියක ආසම කොයි කොටස්ද කියලා ඇහුවට පස්සේ ඒගොල්ලෝ එක හඬින් කියනවා ෆයිට් කියලා. ඒ තත්ත්වයට මිනිස්සු ගිහිල්ලා. ඒතර මේ පුංචි මල් වගේ ළමයිනේ. මල් වගේ ළමයි ඒ මල් දැන් තැලිලා. ඒ කියන්නේ හරි ආසයි ගහනවා මරනවා බලන්න ෆයිට් වලට ආසයි. ඒකේ තේරුම අර ආයුෂ 10 ආවේගශීලී යුගයට අපි යනවා කියන එකද නැද්ද? ඒ යනවා කියන එකයි. එදා පින්වත්නි ඒ කියන්නේ ඉස්සර අපිට මතකයි දැන් සාමාන්‍යයෙන් ළමයි සෙල්ලම් බඩු කියලා මොනවද ඉල්ලන්නේ? බෝනික්කෝ සෙල්ලම් කාර් ඔය සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන මේ පිරිසකින් ඕනනම් හොයලා බලන්න අහලා බලන්න දැන් සෙල්ලම් බඩු වල වැඩිපුර අලෙවි වෙන්නේ සෙල්ලම් ඔය කාර් මේ බෝනික්කෝ නෙමෙයි වැඩිපුර දැන් සෙල්ලම් බඩු වල නිෂ්පාදනය කරන්න සිද්ධ වෙලා තියෙන ඒගොල්ලන්ට තුවක්කු පිස්තෝලලු. ඒකේ තේරුම තමයි ළමයි ඇත්තටම මොනවද ඕනේ කියලා ඇහුවොත් ඉල්ලන්නේ තුවක්කුවක් පිස්තෝලයක්. ඉතින් ඒ තුවක්කුව දැන් සමහරට උන තාත්තා හරි ආදරේ ළමයට තාත්තා දැන් වැඩ ඇරලා එනකොට ගෙනල්ලා දෙනවා තුවක්කුව. ඒතර ගෙනාවට පස්සේ වෙන පැකින් එක කඩලා ළමයා දැන් ළඟම ඉන්න කෙනාට වෙඩි තියන්නනේ. කවුද ළඟම ඉන්නේ? තාත්තා. තාත්තට තියනවා වෙඩි. ඒක මේක මේ බලන් ඉන්න ගෙනාවේ නෑනේ. තාත්තට වෙඩි තිබ්බට පස්සේ තාත්තා මොකද කරන්නේ? ආදරයට යාට නිකන් හුරතලයට දැනෙන්න ආව් කියාගෙන වැටෙනවා. ඉතින් හරියට හරි සතුටුයි තාත්තව මැරුවානේ. ඊට පස්සේ අල්ලව ගෑලුලයි මරන්න කලින් ඉස්සෙල්ලා ගෙදර ඉන්න අයට තමයි වෙඩි තියන්නේ. දැන් අර මැටි කලේ අමුවෙන් තියෙද්දි මෙයා දෙනවා හැඩේ. ඊට පස්සේ ලොකු වෙනකොට ඒ හැඩේ වෙනස් කරන්න පුළුවන්ද?
බෑ. අම්මා තාත්තා මරනවා කියන එක පුරුදු කළා. ඊට පස්සේ එහින් ගියා සමාජයට. දැන් වෙන්නේ මොකද්ද? ඊට පස්සේ ලොකුනහම තමන්ගේ අම්මා තාත්තා මරනවා කියන එක සාමාන්‍ය දෙයක්. දැන් පහුගිය දවස්වල පත්තරවල අපි දැක්ක සමහරවිට ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට තිබුණා. මේ දරුවෙක් අම්මා තාත්තා ඝාතනය කළා, ද්විත්ව ඝාතන කළා කියලා. එවැනි සිද්ධි. ඒතර ඒ වෙලාවේදී අපි ළමයා ගැන වැරදි හදාන. නමුත් සමහර විට ඒකට වගකිව යුත්තේ මනස හදන්නේ නැත්තේ ළමයාගේ කවුද? ඒ අම්මයි තාත්තයි. හොද්දට මතක තියාගන්න ඔය සෙල්ලම් කරන්නේ පිස්තෝලේ අපි දෙනවා කියලා කියන එකෙන් තේරුම තමයි ඒ ළමයා අර ආවේගي පුරුදු කරනවා. අපිට හිතන එක ළමයාට ආදරයට කරන දෙයක් කියලා. නමුත් ඒ ආදරේ නෙමෙයි අනාගතයේදී තියෙන්නේ නේ. දැන් ඉස්සර ඉඩම ලොකු නිසා මේ බට්ට පැන්න අපි. ඊට පස්සේ ඔය වෙල්වල කුරුම්බැට්ටි වලින් සෙල්ලම් කරනවා. හරි සුන්දර සෙල්ලම්. ගුරු පාරවල් වල. දැන් ඒව නැහනේ. දැන් තියෙන පර්චස් 10 15 කොටස කොහෙ බට්ට පයින්නද? ඉතින් කම්පියුටර් එකක් ගෙනත් දෙනවා ළමයාට සෙල්ලම් කරන්න. ගේම් CD ටිකක් ගෙනල්ලා දෙනවා. ඊට බලන්න දැන් ලෝකේ සමීක්ෂණයක් කරලා තියෙනවා. මේක මේ බොරුවක් නෙමෙයි ලෝකේ සමීක්ෂණයක් ඇත්තටම කරලා තියෙනවා. වැඩිපුරම අලෙවි වෙන්නේ මොනවද කියලා. ලර්නින් ගේම්ස් අනම්මනම් තියෙන ඔය කිසි දෙයකට නෙමෙලු වැඩි මිල්ලුමක් තියෙන්නේ. ගහන්න කොටන්න මරන්න වෙඩි තියන්න. ඒව සමහර 3D විදියට ඇවිල්ලා තියෙනවා. දැන් 3D විදියට ආව කියන්නේ ළමයා සම්පූර්ණයෙන්ම මනසින් අර ලෝකේ. ඊට පස්සේ ආ කාමරයට වෙලා මරන්න කොටන්න හොඳට පුරුදුලා වෙඩි තියන්න. එයා සමාජයට යන්නේ ඊට පස්සේ ඒක පුරුදු කරගත්තු මානසිකත්වයෙන්. ඒ ආවේගයෙන් එයා ඊට පස්සේ සමාජයේ හැසිරෙන. දැන් සමහරලාට අපිට පේනවා ඉස්කෝල අතර දැන් ගහ ගන්නවා ළමයි. ඒක නිකන් ෆැෂන් එකක් වගේ. ඊට පස්සේ විදුහල්පතිවරයෙක් ඉස්කෝලේදී විදුහල්පතිවරයට ගහනවා. ඒ අර ආවේගي පුරුදු කරලා දැන් ළමයිව. ඉතින් ආයුෂ 10ට හරි ඉක්මනට යනවනේ මෙහෙම ගියොත්. දැන් කොච්චර ආවේගයක්ද කියනවනම් ගහගෙන මරාගෙන හිරේට ගිහිල්ලා එතනත් ගහ මරා ගන්නවා. එච්චරටම මිනිසුන්ට ආවේගය දැන් වැඩි වෙලා. එතනවත් ඉන්න බෑ. නිරේට ගිහිල්ලා නිරෙත් ගහගනි. ඉතින් ඒ විදිහට පින්වත්නි මේ සමාජයේ මෙච්චර ආවේගශීලී විදිහට යන්න මේ පුරුදු කරන්නේ මේ ධර්ම දේශනා කරන අපි නෙමෙයි. ඒකට උදව් දෙන්නේ අම්මගේ තාත්තගේ අතේ සම්පූර්ණ වගකීම තියෙනවා කියන එක අමතක කරන්න එපා. ආයුෂ 10ට යන්නේක නවත්තන්න බෑ. ආයුෂ 10දී කවුරුත් ආයුධ අතට ගන්න එක යනවා ඒකාන්තයි ඒක. හැබැයි අපිට ටිකක් පරක්කු කරන්න පුළුවන්. ඒ ප්‍රමාදය හදන්න නම් අපි අපේ අතේ වගකීමක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ දරුණු අනාගත යුගයේ තුල අපිට මේ සැනසෙල්ලක් නැති බව ඔබේ හිතට දැනෙනවා. හිතන්න මේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් අපි ලබන සැනසෙල්ල අපි රැක ගන්න ඕනේ. ඒ නිසා ධර්මයෙන් සැනසෙල්ල සලස ගන්න ඔබ හැම දිනාටම භාග්‍ය වාසනාවේ කාන්තෙන් උදා වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. එහෙනම් මේ කොච්චර ධර්මයේ ඇහුවත් මිනිස්සු එන්න පිරිහෙනවා. ඒකට හේතුව මොකද්ද? මේක පිරිහෙන යුගයේ. ඒක බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේදී පෙන්වුවා. එතකොට මේ පිරිහෙන යුගයට වැටක් බඳින්න අපි මේ බෞද්ධ නාලිකාව ඔස්සේ ස්වාමීන් වහන්සේලා විශාල මෙහෙයක් දරන අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ දරුවෝ. ඉතින් අපි හැම දිනාටම ආශිර්වාද කරනවා මේ වෙලාවේදී මේ පිරිහෙන යුගයට වැටක් බඳින්න කටයුතු කරන බෞද්ධ කාර්ය මණ්ඩලයට ඒ පින්වත් දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට සහ දායකත්වයේ දරන පින්වත් පිරිසට සැපතක් ශාන්තියක්ම වේවා කියන මේ සිතින් ආශිර්වාද කරනවා.